ලුයිස් ව්‍යුහ VSCPR යුගල ජ්‍යාමිතිය හැඩය මුහුම් කරන ආශ්‍රිත අභ්‍යාස මාලාවක් සාකච්ඡා කරන තමයි බලාපොරොත්තු. 2020 බලමු මේ ප්‍රශ්න සාකච්ඡා කරා. N2O3 ඍණ දෙක ආයනය සඳහා වඩාත්ම පිළිගත හැකි ලුයිස් තිත්තිරි ව්‍යුහය අඳින්න මේ සැකිල්ල දීලා තියෙනවා. දැන් බලමු මේක නිර්මාණය කිරීම. O පරමාණු 3ක් තියෙන පරමාණු 2යි මේකේ ආරෝපණය ඍණ 2 ආරෝපණයක් තියෙනවා. ඍණ 2. දැන් අපි කොතනද මේ ඍණ 2 ආරෝපණය දාන්නේ? අපි මේ ඔක්සිජන් පරමාණු 2 මත ඍණ ආරෝපණ දාමු මේ විදිහට. මේ සැකිල්ලනේ. මේ සැකිල්ල ප්‍රයෝජනට අරගෙන අපි මෙහෙම නිර්මාණය කරමු. N ඔක්සිජන් මත ඍණ. මේ ඔක්සිජන් මත ඍණ. මෙතන නයිට්‍රජන් මෙතන ඔක්සිජන්. දැන් මේ ඍණාරෝපණ ඇති ඔක්සිජන් Nට සම්බන්ධලා තියෙන ඒක බන්ධනයකින් මෙතනත් ඒක බන්ධනයකින් අනිවාර්යයෙන්ම O මත ඍණාරෝපණයක් නම් ඒ ඍණාරෝපණයේ තියෙන ඔක්සිජන් මධ්‍ය පරමාණුවකට සම්බන්ධ වෙන්න ඕනේ ඒක බන්ධනයකින් සිග්මා බන්ධනයකින් එක බන්ධනයකින්. මෙතන n වඩා බන්ධන තුනම හරි. මෙතන අපි n වඩා බන්ධන තුනක් වෙන්න ඕන. මෙතන එකක් තියෙන මෙතන දෙකක් දාන්න. දැන් ඔක්සිජන්හි සංයුජත කවචයේ ඉලෙක්ට්‍රෝන 6ක් තිබුණනේ. 6යි මේ බන්ධන දෙක එකතු වුණාම 8ක් වෙනවා. අෂ්ටකය හරි. සාමාන්‍ය ඔක්සිජන් පරමාණුවකට බන්ධන දෙකක් හදන්න ඕන. 10 වෙනි ඛණ්ඩේ. නයිට්‍රජන් පරමාණුවකට බන්ධන තුනක් හදන්න ඕන ස්ථායි වෙයි. මේ අවස්ථා සියල්ලම හරි ස්ථායි කරණය වෙලා තියෙන අෂ්ටක නියමයට අනුකූලයි. ඔක්සිජන් වල ඉලෙක්ට්‍රෝන 6න් දෙකක් බන්ධන ඉතුරු 4. යුගල් දෙකක්. 2 4 6 8යි. අෂ්ටක හරි. නයිට්‍රජන් වල ඉලෙක්ට්‍රෝන 5න් 3ක් බන්ධන 3ක් හදලා ඉලෙක්ට්‍රෝන 3ක් සහභාගී. ඉතින් ඉතිරි ඉලෙක්ට්‍රෝන දෙක මෙතන. නයිට්‍රජන් වල ඉලෙක්ට්‍රෝන 5න් 3ක් බන්ධන ඉතිරි ඉලෙක්ට්‍රෝන යුගලය ඔක්සිජන් පරමාණුවක් වඩා සංයුජත කවචයේ ඉලෙක්ට්‍රෝන 6යි 6න් එකක් බන්ධන හදලා ඒතර 5ක් තියෙනවා. පිටතින් ඉලෙක්ට්‍රෝනයක් ඇවිල්ලා ඒතර 6ක් වෙලා මේ අනුව O වටයි ඉලෙක්ට්‍රෝන 6ක් තියෙනවා යුගල් 3ක් තියෙනවා. මේ විදිහට මෙතනත් ඉලෙක්ට්‍රෝන 6යි මේ නිර්මාණය කළා තියෙන්නේ ස්ථායි ලුයිස් ව්‍යුහය. ඍණ දෙකක් මේ O මත ඍණ මේ O මත ඍණ ඍණ ආරෝපණ හරි. N පරමාණු 2යි O පරමාණු 3යි අෂ්ටකය සම්පූර්ණ වෙලා මේ 2 4 6 8යි O වටා ඉලෙක්ට්‍රෝන 8යි N වටත් ඉලෙක්ට්‍රෝන 8යි බන්ධන 3යි එකසර යුගලයයි. මේ N වටා බන්ධන 3යි එකසර යුගලයයි. මේ O වටා ඉලෙක්ට්‍රෝන 6යි මෙතන 2 8යි. මේ O වටා ඉලෙක්ට්‍රෝන 6යි මේ 2 බන්ධනය 8යි. ස්ථායි ලුයිස් තිත්තිරි ව්‍යුහය නිර්මාණය කළා තියෙනවා. බලමු ඊළඟ අවස්ථාව. මෙම ආයනය සඳහා තවත් ලුයිස් තිත්තිරි ව්‍යුහ තවත් ලුයිස් තිත්තිරි ව්‍යුහ ඒ කියන්නේ සම්ප්‍රයුක්ත ව්‍යුහ තවත් 3ක් අදින්නලු. ඉහත එකෙහි අඳින ලද වඩාත්ම පිළිගත හැකි ව්‍යුහය සමග මේ නිර්මාණය කරන ලද ව්‍යුහ සංසන්දනය කිරීමේදී ඔබ විසින් අඳින ලද ව්‍යුහවල සාපේක්ෂ ස්ථායීතාවන් ගැන අදහස් පළ කරන්නයි කියලා තියෙනවා. ඒ ස්ථායීතාවන් ඔබ නිර්මාණය කරන අනිකුත් ලුයිස් ව්‍යුහවල ස්ථායීතාවන් සැලකීමේදී අඩු ස්ථායි අස්ථායි වශයෙන් ඒවා සඳහන් කරන්න කියලා තියෙනවා.
ඔබ නිර්මාණය කිරීමට බලාපොරොත්තු වන අනිකුත් සම්ප්‍රයුක්ත ව්‍යුහ වල ස්ථායතා පිළිබඳ ඇගීමක් කළ යුතුයි. එහිදී මෙන්න මේ වචන පාවිච්චි කරන්න පුළුවන්. අඩු ස්ථායි නැත්නම් අස්ථායි කියන එක. බලමු මේ ව්‍යුහේ අපි නිර්මාණය කරේ ඍණාරෝපණය මෙතෙන්ටයි මෙතෙන්ටයි දාලා. අපිට පුළුවන් ඍණාරෝපණය මෙතෙන්ටයි තව ඍණාරෝපණය මෙතෙන්ටයි දාන්න. ඔක්සිජන් පරමාණු දෙකක් දෙපැත්තේ තියෙන නිසා. බලමු මේ ව්‍යුහය නිර්මාණය කරන්න. ඔක්සිජන් nitrogen oxygen nitrogen oxygen අපි ඍණාරෝපණය නිරූපණය කරනවා මෙන්න මෙතෙන්ටයි මෙතෙන්ටයි. තර මේවා එක බන්ධන මේවා එක බන්ධන. මෙතන අපි දානවා ද්විත්ව බන්ධනය. nitrogen වල සංයුජතාව හරි මේ ඉතිරි ඉලෙක්ට්‍රෝන යුග්මය. මෙතන nitrogen වල එන් වටා එක බන්ධනය මෙතන ද්විත්ව බන්ධනය. તો nitrogen වටා බන්ධන 3 හරි මේ ඔක්සිජන් වටා ඉලෙක්ට්‍රෝන 8ක් තියෙන්න ඕන. සංයුජතා කවචේ අෂ්ටක නියමයට අනුකූල වෙලා. සාමාන්‍ය ඔක්සිජන් පරමාණුක අවසාන කවචේ ඉලෙක්ට්‍රෝන 6 තියෙන්නේ. 6න් එකක් බන්ධන හැදෙනවා 5යි තියෙන්නේ. පිටින් ඉලෙක්ට්‍රෝන එක ඇවිල්ලා එතන 6ක් වෙලා. මෙතන එන් වටා සහසනුජ බන්ධන 3ක් නිර්මාණය කරලා තියෙනවා. එතන එන් වටා ඉලෙක්ට්‍රෝන 5න් මෙන්න ඉතුරු දෙක. මෙතන එන් වටා බන්ධන 2යි බන්ධන 1යි බන්ධන 3යි මේ වටත් අර වගේම ඉලෙක්ට්‍රෝන 6ක් තියෙන්න ඕන. 2යි 4යි 6යි. දැන් බලන්න අපි මේ ඍණාරෝපණය මෙතෙන්ට දැම්මේ. ඍණාරෝපණය ඇති පරමාණුව nitrogen සම්බන්ධ වෙනවා නිතරම ඒක බන්ධනයකින්. එතකොට ඔක්සිජන් වල ඉලෙක්ට්‍රෝන 6න් එක බන්ධනයක් සෑදීමට එකක් වෙන් වුණාම තව 5ක් තියෙනවා. පිටින් ඍණ ඇවිල්ලා තියෙන්නේ පිටින් ඉලෙක්ට්‍රෝන එක එකතු වීම නිසා. එතකොට 6ක් වෙන්න ඕන ඉලෙක්ට්‍රෝන. 2යි 4යි 6යි. මෙතනත් ඒ විදිහමයි. 2යි 4යි 6යි. මේ n වටා බන්ධන 1යි තව බන්ධන 2ක් හැදෙන්න ඕන. එතකොට ඉලෙක්ට්‍රෝන 5න් 3ක් බන්ධන වල ඉතුරු 2. මෙතන ගත්තොත් nitrogen වල උපරිම වශයෙන් බන්ධන 3ක් හදන්න පුළුවන්. 2යි මෙතන 1යි 3යි. මනම් මේක දායක බන්ධනයක් වෙන්න ඕන. මෙතන n වඩා ඉලෙක්ට්‍රෝන 5න් 2යි මෙතන 1යි 3යි බන්ධන සෑදීමට 3ක් වැය වෙලා. තව n මත තියෙන ඉලෙක්ට්‍රෝන යුග්මයක්. මේ ඉලෙක්ට්‍රෝන යුග්මෙන් දායක බන්ධනයක් හදමු. මෙතන මේ ඔක්සිජන් වල ඉලෙක්ට්‍රෝන 6ක් තියෙනවා. මේ nitrogen වල තව ඉලෙක්ට්‍රෝන යුග්මයක් මෙතන තියෙන දෙකක්. අපි මේක දායක කරමු. මෙතන ධන දාමු, මෙතන ඍණ දාමු. මෙතන ඕවට ඉලෙක්ට්‍රෝන 6ක් තියෙනවා. මේ 6. ඔය විදිහට. දැන් මේකට සම්ප්‍රයුක්ත ව්‍යුහ මේ එකක් නිර්මාණය කරා. ඉස්සෙල්ලා අපි මුල්ම ස්ථායි ව්‍යුහය නිර්මාණය කරේ මෙතන ඒක බන්ධනය මෙතනත් ඒක බන්ධනය මෙතන ඍණ කියලා. එන් මත ධන දැම්මේ නැහැ. මෙතන ඍණාරෝපණ මෙතන අපි දැම්මේ ඔක්සිජන් වලට ද්විත්ව බන්ධනයක් මේ තියෙන. මේ ව්‍යුහය ස්ථායි ව්‍යුහය. මේක අපි ස්ථායි කියලා ගත්තේ මේකේ ඍණාරෝපණ ස්ථාන දෙකක තියෙන. ඊට සාපේක්ෂව මේ අපි දැන් නිර්මාණය කරපු ව්‍යුහයේ ස්ථායතාව අඩු වෙන්න ඕන හේතුව මේකේ ස්ථාන කීපයකම ආරෝපණ බෙදලා වැඩි බලන්න. ඍණාරෝපණ ස්ථාන 3ක. ඊට සාපේක්ෂව මේක අඩු ස්ථායි. ඒ නිසා අපි මේක යටින් ලියනවා අඩු ස්ථායි. බලන්න අඩු ස්ථායි කියන එක. ආරෝපණ බෙදීම ටිකක් වැඩි ධන ඍණ කියලා ස්ථාන කීපයකම. පරමාණු වල බෙහෙවින්ම ධන ඍණ ආරෝපණ බෙදලා තියෙනවා නම් ටිකක් ස්ථායතාව අඩුයි. අපිට තව ලියන්න පුළුවන් ව්‍යුහ මේ විදිහට.
මෙතන මේ ඉලෙක්ට්‍රෝන යුගලය මේ ඉලෙක්ට්‍රෝන යුගලය මේ බන්ධනය මතර එනකොට අපිට පුළුවන් මේ බන්ධනය මෙහෙම කඩන්න මේ විදිහට. මේ ඉලෙක්ට්‍රෝන යුගලය මේ බන්ධනය මතර එනකොට මේ ඉලෙක්ට්‍රෝන යුගලය මේ බන්ධන ඉලෙක්ට්‍රෝන යුගලය මේ මතර දාන්න පුළුවන්. ඒතර තවත් සම්ප්‍රයුක්තතාවක් නිර්මාණය කරන්න පුළුවන්. දැන් අපි මෙතන තියෙන දායක බන්ධනනේ මේ විදිහට. ඒතර අපිට පුළුවන් තව ව්‍යුහයක් නිර්මාණය කරන්න මේ ආකාරයට මේ ඉලෙක්ට්‍රෝන වල මේ බන්ධනය මතර එනවා. එතකොට මේ ඔක්සිජන් සහ නයිට්‍රජන් අතර ද්විත්ව බන්ධනය. මේ ඔක්සිජන් සහ නයිට්‍රජන් අතර තියෙන ද්විත්ව බන්ධනයක්. ව්‍යුහය මේක දකුණු පැත්තට ගමු. මේ විදිහට ඔක්සිජන් වල එක සැරයක් මේ බන්ධනය මතර ආපු නිසා මෙතන ද්විත්ව බන්ධනයක් වෙනවා. නයිට්‍රජන් මේ බන්ධනය කැඩෙනවා. මේ බන්ධනය එක බන්ධන වෙනවා. මෙතන තියච්ච ඔක්සිජන් එහෙමමයි. මෙතන තියච්ච බන්ධනය එලෙසමයි. ඔක්සිජන්. දැන් බලමු. මේ ඉලෙක්ට්‍රෝන යුග්මය මේ බන්ධනය මතර පැමිණීම නිසා මෙතන ද්විත්ව බන්ධනයක් බවට පත් වෙනවා. මෙතන ධන වෙනවා, මෙතන ඍණ වෙනවා. එතන මෙතන ධන ඍණ මේ ඍණ ආරෝපණය ධන වීම නිසා කැපිලා යනවා. මෙතන ඍණ වීම නිසා මේ ධන කැපිලා යනවා. මෙතන ඔක්සිජන් මත ඉලෙක්ට්‍රෝන යුගල් දෙකක් ඉතුරු වෙනවා. මේ විදිහට අෂ්ටක නියමයට අනුකූලයි. මේ ඉලෙක්ට්‍රෝන යුග්මය මේ බන්ධනය මතර ආපු නිසා මේක ද්විත්ව බන්ධනයක් වෙනවා. මේ බන්ධනය කැඩෙනවා. කැඩනම යලි මෙතන ධන වෙනවා, මෙතන ඍණ වෙනවා. මෙතන ඍණ වෙනවා. මේ ඉලෙක්ට්‍රෝන යුග්මයට අමතරව මේ බන්ධනයේ ඉලෙක්ට්‍රෝන යුගලය එම නිසා තවත් ඉලෙක්ට්‍රෝන යුග්මයක් එතෙන්ට වෙනවා. මේ නයිට්‍රජන් වල ඉලෙක්ට්‍රෝන යුගල් දෙකක් වෙනවා. එක තිබිච්ච එක දෙකක් වෙනවා. මේක ඍණ ආරෝපණයක් වෙනවා. මේ විදිහට මෙතන ධන වෙනවා, මෙතන ඍණ වෙනවා. මේවා එලෙසමයි, ඒ වෙනස් වෙන්නේ නැහැ. මේ ඉලෙක්ට්‍රෝන යුග්මය මේ බන්ධනය මතර පැමිණීමේදී මේ ඔක්සිජන් මත ධන මෙතන ඍණ වෙනවා. ඒතර ධන නිසා මේ ඍණ නැති වෙනවා. මෙතන ඍණ නිසා මේ ධන නැති වෙනවා. මේ ඉලෙක්ට්‍රෝන යුගමය මෙතෙන්ට ආවම මේක ද්විත්ව බන්ධනයක් වෙනවා. ඊළඟට මේ බන්ධනය කැඩීම නිසා මෙතන ධන වෙනවා, මෙතන ඍණ වෙනවා. මේ අවස්ථා දෙක දාලා තියෙන ධන ඍණ ඉලෙක්ට්‍රෝන යුගලයක් මෙතන තිබුණා. මේ බන්ධනයේ ඉලෙක්ට්‍රෝන යුග්මයම මේ බන්ධනයේ තියෙන ඉලෙක්ට්‍රෝන යුගලයම මෙතනට පැමිණීම නිසා මේ ඉලෙක්ට්‍රෝන දෙකට අමතරව තව ඉලෙක්ට්‍රෝන දෙකක් මෙතන ඇති වෙනවා. එතන මෙතන ඍණ, මෙතන ධන වෙනවා. මේ ඍණ ආරෝපණය එහෙම තමයි. දැන් බලන්න මෙතන තියෙන එක සැරේ යුගල් ගන්න 1 2 3 4යි 5යි 6යි 7යි 8යි 9යි 10යි. එක සැරේ යුගල් 10ක් තියෙනවා. 3යි 1යි 4යි 3යි 7යි 3යි 10යි. බලන්න මෙතන යුගල් 3යි 5යි 3යි 8යි 2යි 10යි. ආරෝපණ වල එකතුව බලන්න. ධන ඍණ කැපිලා යනවා. ඍණ ආරෝපණ දෙකයි. මෙතනත් බලන්න. ධන ඍණ කැපිලා යනවා. ඍණ ආරෝපණ දෙකයි. බන්ධන ගාන බලන්න. බන්ධන 1 2 3 4 5යි. මෙතනත් බන්ධන 5යි. සම්ප්‍රයුක්තතාවයේදී තිබිය යුතු නීතියක් තමයි බන්ධන යුගල් හා එකසර යුගල් වල එකතුව නියත වෙනවා. බන්ධන ගාන සහ එකසර යුගල්. සංයුජතා කවචයේ බන්ධන සහ එකසර යුගල් එකතුව නියත වෙනවා. මේකේ හා සමානයි. දැන් කලේ මේ ඉලෙක්ට්‍රෝන යුගලය මෙතන දැම්මා මේ බන්ධන මෙහෙම කැඩුවා.
ඊළඟ අවස්ථාවේදී කරනවා මේ ඉලෙක්ට්‍රෝන වල මෙතන දානවා මේ බන්ධනය මෙහෙම කරනවා මේකම දිත්ත බන්ධනය මෙතෙන්ට මේ ආකාරයමයි අපි නිර්මාණය කරනවා මේ ව්‍යුහය මේ විදිහට මේ ඉලෙක්ට්‍රෝන වල මෙතනට දානවා මේ බන්ධනය මෙහෙම කඩනවා මේ නැමීතල ලිවීම අත්‍යවශ්‍ය නැහැ ළමයි එසේනම් මේ ඔක්සිජන් මෙතන ද්විත්ව බන්ධනය මේ ටික එලෙසමයි ඍණ ආරෝපණය මේ ඉලෙක්ට්‍රෝන වල මෙතනට පැමිණීම නිසා මෙතන ද්විත්ව බන්ධනයක් වෙනවා මෙතන යුගල් දෙකක් ඉතුරු වෙනවා මේ බන්ධනය කැඩෙනවා මෙතන එකයි එක බන්ධනයයි මෙතන ඉලෙක්ට්‍රෝන ගල් තුනක් වෙනවා මේ බන්ධනයේ ඉලෙක්ට්‍රෝන දෙක මෙතනට පැමිණීම නිසා මෙතන යන ඍණ ආරෝපණයක් මේ ඉලෙක්ට්‍රෝන වල පැමිණීම නිසා මෙතන ධන වෙනවා මත ධන වුණාම ධන ඍණ කැපිල කියලා උදාසීන වෙනවා මෙතන ඍණ වෙනවා ඍණ ආරෝපණ නැති වෙනවා මේ බන්ධනය කරනවා මෙතන යලි ධන වෙනවා මෙතන ඍණ වෙනවා මේවා එලෙසමයි දැන් බලන්න මේ ව්‍යුහ තුන මෙතන තියෙන්නේ නාඩිජන් අතර ද්විත්ව බන්ධනයක් මේ ව්‍යුහ දෙකේ තියෙන නාඩිජන් අතර ඒක බන්ධන නමුත් මෙතන තියෙන්නේ NO එක වෙලාවක ද්විත්ව බන්ධනය අනිත් එකේ මේ පැත්තේ NO ද්විත්ව බන්ධනය ඒක දෙක මාරු වෙලා තියෙන දෙපැත්තේ මේ අනුව මේ ව්‍යුහය පිළිව අඩු ස්ථායි අපි මේ ව්‍යුහය ලියනවා බෙහෙවින්ම අස්ථායි කියලා මොකද එහෙම කියන්නේ මේ බලන්න මේ නායිට්‍රජන් මත ධන මේ නායිට්‍රජන් මත ඍණ බලන්න එකම වර්ගයේ පරමාණු මත එක වෙලාවක ධන එක වෙලාවක ඍණ ඉතින් එකම වර්ගයේ යාබද පරමාණු දෙකක ධන ඍණ ලෙස එකම වර්ගයේ පරමාණු දෙකක ආරෝපණ බෙදිලා එක විශේෂ අස්ථායි බෙහෙවින්ම අස්ථායි ඒක නිසා මේ ව්‍යුහ අපි නම් කරන්නේ මේ දීපු දත්ත රටාව හැටියට මේ තියෙන අඩු ස්ථායි අස්ථායි. ඒතර මේකට ලියන්නේ අස්ථායි කියලා අපි. එවනම් මේ ව්‍යුහයට ඉන්න අස්ථායි කියලා ලියන්න. අස්ථායි. මේකට නොත් අස්ථායි කියලා ලියන්න. බලන්න අපෙන් අහලා තියෙනවද කියලා අස්ථායි වීමට හේතු මෙම ආයනය සඳහා තවත් ලුයිස් තිත්තිරි ව්‍යුහ නැත්නම් සම්ප්‍රයුක්ත ව්‍යුහ තුනක් අඳින්න. ඉහත එකෙහි අඳින ලද වඩාත්ම පිළිගත හැකි ව්‍යුහය සමග සංසන්දනය කිරීමේදී ඔබ විසින් අඳින ලද ව්‍යුහවල සාපේක්ෂ ස්ථායීතාවන් සඳහන් කිරීමට එම ව්‍යුහය යටින් අඩු ස්ථායි හෝ අස්ථායි වශයෙන් සඳහන් කරන්න තියෙනවා. මේක අපි ලියුවා අඩු ස්ථායි. මේ ව්‍යුහ දෙකම අපි සඳහන් කරේ අස්ථායි කියලා. හේතුව අහලා නැහැ. නමුත් අපි දැනගන්න ඕන ඇයි එහෙම වඩාත් අස්ථායි කියලා මේව ලිව්වේ. බලන්න එකම වර්ගයේ පරමාණු දෙකක මේ යාබද අවස්ථාවේ පරමාණු දෙකක ධන ඍණ කියලා ආරෝපණ බෙදෙනවා. ඒක තමයි විශේෂ අස්ථායතාවට හේතුව. දැන් අපි සාකච්ඡා කළේ මෙන්න මේ ආයනය සඳහා වඩාත්ම පිළිගත හැකි ලුයිස් ව්‍යුහය නිර්මාණය කරා. ඊට පස්සේ ආයනය සඳහා තවත් ලුයිස් ව්‍යුහ තුනක් නිර්මාණය කරා. දැන් බලමු ඊළඟ අවස්ථාව. ඔබට දීලා තියෙනවා මෙන්න මේ ලුයිස් තිත්තිරි ව්‍යුහය.
බලන්න මේ ව්‍යුහයේ මේ පරමාණු අංකණය කළා තියෙනවා N1 N2 O3 C4 කියලා. මෙතෙන්දලා අංකණය කළා තියෙනවා. මේ දී ඇති ලෙවිස් ව්‍යුහය පාවිච්චි කරමින් වගුවක් සම්පූර්ණ කරන්න තියෙනවා. මොනවද මේ වගුවේ තියෙන්නේ බලමු. ඒ දී ඇති ලෙවිස් ව්‍යුහයේ මේ N1 N2 O3 C4 මෙන්න මේවානේ අංකණය කළ තිබුණේ. මෙතන 1 තිබුණේ. මෙතන 2. මෙතන 3. මෙතන 4. මෙන්න මේ අංකණය කළ තියෙන 1 2 3 4 මෙන්න මේ පරමාණු වටා VSEPR යුගල්. ඒ පරමාණු වටා ඉලෙක්ට්‍රෝන වල ජ්‍යාමිතිය, පරමාණු වටා හැඩය, මුහුම්කරණය ඒව අහලා තියෙනවා. तर අපි බලමු මේ දී ඇති ලුයිස් ව්‍යුහයේ දවත අංකණය කළා තියෙන මෙන්න මේ දිත්ත බන්ධනයේ තියෙන නයිට්‍රජන් පරමාණු 1 ඊගාට 2 3 4 ඒ විදිහට දිත්ත බන්ධනය සම්බන්ධ නයිට්‍රජන් වල 1 2 3 4 දැන් බලන්න මේ නයිට්‍රජන් වඩා විකර්ෂණ එකක කීයක් තියෙනවද කියලා හොඳට බලන්න 1යි 2යි 3යි විකර්ෂණ එකක 3යි එහෙනම් මුහුම්කරණය විකර්ෂණ එකක 3 නම් මුහුම්කරණය sp2 විකර්ෂණ එකක 3යි මුහුම් කාක්ෂික 3ක් ඕන sp2 VSEPR යුගල් 3යි विकर्षण एक तो नाम मुहम काक्षक तो ना कौन sp2 मुहम करण sp2 मुहम काक्षकल अवकाशे व्याप्ति मुहम काक्षक तुने इलेक्ट्रॉनगल तुना अवकाशे व्याप्ति गत्तद मुहम काक्षकल परमाणुवड इलेक्ट्रॉनगल व्याप्ति त्रियानति तलीय त्रियानति तलीय त्रियानत तलीय तलीय त्रिकोणाकार के बाद निवर्दी गाढ़ N देख බලන්න විකර්ෂණයක කීයද කියලා 1යි 2යි 1 සැර 1යි විකර්ෂණයක 1යි 2යි 3යි එතනත් විකර්ෂණයක 3ක් තියෙනවා विकर्षणयක 3 නම් මුහුම් කාක්ෂක 3යි sp2 विकर्षणयක 3යි sp2 विकर्षणयක 3 නම් ඉලෙක්ට්‍රෝනගල් 3යි ඉලෙක්ට්‍රෝනගල් ව්‍යාප්ති හැඩය ත්‍රියානත තලීය ත්‍රියානත තලීය නමුත් පරමාණු වල හැඩය බලන්න මෙතන හැඩය විකර්ෂණයක 3යි බන්ධන යුගල් 3යි තුන් පැත්තට බන්ධන යුගල් 3 නම් තුන් පැත්තට හරියටම තලීය ත්‍රිකෝණාකාරයි නැත්නම් ත්‍රියානත තලීය ත්‍රියානති තලීය n එක ලෙස සඳහන් n දෙක බලන්න බන්ධන යුගල් 2 එක සැර යුගල් 1යි බන්ධන යුගල් 2යි එක සැර යුගල් 1යි එන හැඩය බන්ධන 2 එක සැර 1යි හැඩය කෝණිකයි මෙතන හැඩය කෝණික බලමු මේ අවස්ථාව O3 ඕවට විකර්ෂණයක 2යි එක සැර යුගල් 2යි විකර්ෂණයක 4ක් තියෙනවා බන්ධන යුගල් 2යි එක සැර යුගල් 2යි බන්ධන හා එක සැර යුගල් වල එකතුව විකර්ෂණ ඒකක වෙනවා 4යි විකර්ෂණ ඒකක 4 නම් මුහුම් කාක්ෂික 4ක් ඕන
P3. විකර්ෂණ ඒකක 4 අවකාශයේ ව්‍යාප්ත වෙන්නේ චතුස්තලාකාරව. විකර්ෂණ ඒකක 3යි තව එකක් මෙහෙම චතුස්තලයක මුළු 4ට යන්නේ. චතුස්තලීය. ඒ විකර්ෂණ ඒකක 4න් දෙකක් බන්ධන දෙකක් එකසර. බන්ධන 2යි එකසර 2යි. හැඩය කෝණිකයි. පරමාණු වටා හැඩය ඔක්සිජන් වටා හැඩය කෝණික. කාබන් 4 විකර්ෂණ ඒකක මේ පැත්තට එකයි මේ පැත්තට එකයි. ඔබ ඉගෙනගෙන තියෙනවා ත්‍රිත්ව බන්ධනයක් ද්විත්ව බන්ධනයක් කියලා කියන්නේ විකර්ෂණ ඒකකයක් ලෙස. ඒක බන්ධන ද්විත්ව බන්ධන ත්‍රිත්ව බන්ධන ඒ ඕනම අවස්ථාවක විකර්ෂණ ඒකක එකක් ලෙස සලකන්නේ. මේ අනුව කාබන් වටා විකර්ෂණ ඒකක දෙකක් තියෙන දෙපැත්තට. මෙතන ත්‍රිත්ව බන්ධනයේ සිග්ම බන්ධන එකයි තියෙන්නේ. මෙතනත් සිග්ම බන්ධන එකයි. අනිත් ත්‍රිත්ව බන්ධනයේ අනිත් බන්ධන දෙක ෆයි බන්ධන. සිග්ම බන්ධන එකයි තියෙන්නේ මේ පැත්තට. මේ පැත්තට සිග්ම බන්ධන එකයි. සිග්ම බන්ධනයක් හැදෙන තමයි මොහොම් කාක්ෂයක් ඕන. ඒතර කාබන් වල සිග්ම බන්ධන දෙකයි. මොහොම් කාක්ෂය දෙකක් ඕන. නැත්නම් විකර්ෂණ ඒකක මේ පැත්තට එකයි මේ පැත්තට එකයි. විකර්ෂණ ඒකක දෙකයි. මේ අනුව මොහොම් කාක්ෂික දෙකක් ඕන. මෙතන VSCPR යුගල් දෙකයි. මොහොම් කාක්ෂික දෙකයි. එහෙනම් මොහොම් කරණය SP මොහොම් කාක්ෂික වල අවකාශ ව්‍යාප්තිය මොහොම් කාක්ෂික දෙකයි රේඛීය. බන්ධන ව්‍යාප්තියත් රේඛීයයි. කාබන් වල බන්ධන දෙකයි දෙපැත්තට තියෙන රේඛීය. මේ ඔබ නිර්මාණය කරේ දී ඇති ලුයිස් තිත් ඉරිව්‍යුහය පදනම් කරගෙන නම් කර ඇති පරමාණු වටා ඇති VSEPR යුගල් ගන්න ඉලෙක්ට්‍රෝන යුගල් ජ්‍යාමිතිය පරමාණු වටා හැඩය පරමාණුවේ මොහොම් කරණය ඒ වගුව තමයි සම්පූර්ණ කරේ. බලමු ඊළඟ කොටස. මේ නිර්මාණය කර ඇති ව්‍යුහයේ මෙන්න මේ පරමාණු ලේබල් කරලා තියෙනවා. ඒ ව්‍යුහයේ ඒ ලේබල් කර ඇති පරමාණු වල පරමාණු අතර සිග්මා සහසනුජ බන්ධන සෑදීමට සහභාගී වන පරමාණුක නැත්නම් මොහොම් කාක්ෂික හඳුනා ගන්න. බලමු මෙතන CLN මේ කෙලවර පරමාණුක මේ සිග්ම බන්ධනය සෑදීම සඳහා බලන්න විකර්ෂණ ඒකකයක් තියෙනද 1 2 3 4යි. මේ නිසා විකර්ෂණ ඒකක 4ක් තියෙන නිසා Cl පරමාණුය ඔබට ගන්න පුළුවන් sp3 මොහොම් කාක්ෂිකය කියලා. මෙතන sp3 මේකේ sp2 මේ අනුව Cl වල sp3 මෙතන ලියන්න පුළුවන් Cl වල sp3 ක්ලෝරින් වල sp3 N1 වල sp2 මෙතන sp2 කෙලවර පරමාණුවක මොහොම් කාක්ෂිකය යොදා ගන්නත් පුළුවන්. නැත්නම් ඒ සිග්ම බන්ධනය සාදා ගැනීම සඳහා පරමාණුක කාක්ෂිකයක් යොදා ගන්නත් පුළුවන්. Cl වල සනිජතා කවචයේ ඉලෙක්ට්‍රෝන 7ක් තියෙන ක්ලෝරින් S2P5
S වල 2යි P වල 5යි සංයුජත කවච ඉලෙක්ට්‍රෝන 7. S වල 2 සම්පූර්ණ පිරලා S කක්ෂිකේ P කක්ෂික 3ක් තියෙනවා. ඒකේ ඉලෙක්ට්‍රෝන 5ක් තියෙනවා. S2 P5 කියලා කිව්වේ. P කක්ෂික දෙකක ඉලෙක්ට්‍රෝන යුගල බැගින් තියෙන එකක එකක් තියෙනවා. අන්න ඒක බන්ධන හදන්න සහභාගී වෙනවා කියලා ගන්නත් පුළුවන්. හැබැයි ළමයි ක්ලෝරින් තියෙන 3 ආවර්තයේ 3P කක්ෂිකය. ඒ නිසා මෙතන ඔබට ලියන්න පුළුවන් sp3 වෙනුවට 3p කියලා. ඒත් ලකුණු දෙනවා. Cl සහ N එක අතර ඒ සිග්මා සහ සනුජ බන්ධනය සාදා ගැනීම සඳහා ක්ලෝරින් වල 3p කාක්ෂිකයත් N1 වල sp2 රේඛීය අතිච්ඡාදනයෙන් සිග්මා බන්ධනය හැදෙනවා. නැත්නම් ක්ලෝරින් වල sp3 මොහොම කාක්ෂිකය. ඒ දෙකම ගත හැකි. ඕනම එකක් ලිව්වත් ලකුණු දෙනවා. N1 වල තියෙන්නේ ඊළඟ අවස්ථාව N1O. මේ බලන්න N1O. O වල මේ බලන්න විකර්ෂණයක 1යි 2යි 3යි. එක සැරේකල් 3ක් තියෙනවා. විකර්ෂණයක 3යි මෙතන 1යි බන්ධනය 4යි. විකර්ෂණයක 4ක් කියන්නේ sp3. මේ නිසා ඔක්සිජන් වල sp3 නයිට්‍රජන් වල sp2. ऑक्सीजन वाला sp3 नाइट्रोजन वाला N1 वाला sp2 में तीन N1 वाला sp2 O वाला sp3 මෙතන O वाला අපි ගත්ත sp3 කියලා විකර්ෂණ එකක 4ක් තියෙන නිසා මෙතනත් අපි ගත්තේ විකර්ෂණ එකක 4ක් තියෙන නිසා sp3 sp3 sp2 රේඛීය අතිච්ඡාදනයෙන් සිග්මා බන්ධනය හැදෙන්නේ. මෙතන නයිට්‍රජන් වල sp2 ඔක්සිජන් වල sp3 රේඛීය අතිච්ඡාදනය. මේ ඔක්සිජන් වල sp3 වෙනුවට ඔක්සිජන් 16 වෙනි කාණ්ඩයේ අවසාන කවච ඉලෙක්ට්‍රෝන 6ක් තියෙනවා. s2 p4. තොර p කක්ෂික තියෙනවා ඉලෙක්ට්‍රෝන එක බැගින් තියෙනවා. s2 p4 p4 P වල එක බැගින් පිරලා ඊට පස්සේ යුග්ම වෙලා තියෙනවා. දෙකක් තියෙනවා තනි ඉලෙක්ට්‍රෝන බැගින් තියෙන. අන්නේ තනි ඉලෙක්ට්‍රෝන බැගින් ඇති P කාක්ෂිකයක් මේ සිග්මා බන්ධනය හදන්න සහභාගී වෙන්නත් පුළුවන්. ඒ නිසා මෙතන සිග්මා බන්ධනය සෑදීමට ඔක්සිජන් වල 2p නයිට්‍රජන් වල sp2 මොම් කාක්ෂයත් එක්ක රේඛීය අතිච්ඡාදනය කියලා ලිව්වත් නිවැරදි. ඒ නිසා ඔක්සිජන් සම්බන්ධයෙන් මේ sp3 වෙනුවට 2p කාක්ෂිකයක් කියලා යන්නත් පුළුවන්. ඒත් ලකුණු දෙනවා. ඔක්සිජන් වල 2p නයිට්‍රජන් වල sp2. මේ විදිහට යම් ව්‍යුහයක කෙලවර පරමාණුක සිග්මා බන්ධනයක් සම්බන්ධයෙන් ඔබට ඒ තීරණ ගත හැකියි. කෙලවර පරමාණුවක් නම් p කාක්ෂික උපයෝගී කරගත හැකියි. ඊගාට N1 N2 N1 වල තියෙන sp2 N1 වල sp2 මේ බලන්න N1 වල sp2 N2 වල එයාගෙත් sp2 එහෙනම් මේ සිග්මා බන්ධනය හැදෙන්නේ මෙයාගේ sp2 මෙයාගේ sp2 රේඛීය අතිච්ඡාදනය N පරමාණු දෙකේ sp2 මොහොම කාක්ෂික දෙකක් රේඛීය අතිච්ඡාදනයෙන් සිග්මා බන්ධනය sp2 මෙයාගෙත් sp2 රේඛීය අතිච්ඡාදනයෙන් සිග්මා බන්ධනය. ඊගාට N2O3 බලන්න N2O3 මෙතන අපි ගත්තේ O3 වල sp3 මේ අනුව N2O3 කියන්නේ sp2 මේ N වල sp2 මේ O වල sp3 වියුග්ම ඉලෙක්ට්‍රෝන බැගින් ඇති sp2 මොහොම කාක්ෂිකයත් ඔක්සිජන් වල වියුග්ම ඉලෙක්ට්‍රෝන බැගින් ඇති sp3 මොහොම කාක්ෂිකයත් රේඛීය අතිච්ඡාදනලා මේ බන්ධන හැදෙන්නේ sp2 sp3 sp2 මේක sp3 ඊළඟ O3 C4 O වල sp3 C වල බලමු O3 C4 මේ තියෙන්නේ
O3C4 මේ සිග්මා බන්ධනය. මෙතන කාබන් වල තියෙන sp. මෙයාගේ sp3 මෙයාගේ sp රේඛීය අතිච්ඡාදනය. sp3 කාබන් වල sp රේඛීය අතිච්ඡාදනය. කාබන් n කාබන් වල sp බලමු n වල කාබන්ට සම්බන්ධයෙන් මේ කෙලවර. මෙතන බලන්න නාඩිජන් වඩා විකර්ෂණයක මෙතන එක විකර්ෂණයක මෙතන එක විකර්ෂණයක sp මේ අනුව ඔබට ලියන්න බලන්න කාබන් වල sp නාඩිජන් වලත් sp කාබන් වල sp නාඩිජන් වල sp ඔබට අවශ්‍ය නම් මේ පිළිතුරු සඳහන් කිරීමේදී නාඩිජන් වල sp වෙනවට ඒ සිග්මා බන්ධනය සාදා ගැනීම සඳහා නාඩිජන් වල 2p කාක්ෂිකයක් ලියන්නත් පුළුවන්. ඒත් නිවැරදි ලකුණු දෙනවා. දැන් බලමු ඊළඟ අවස්ථාව. අපි මේ සම්පූර්ණ කරා සියලුම සිග්මා බන්ධන සෑදීම් වලට අදාළ කාක්ෂික නිර්මාණය කරා. මේ පරමාණු කාක්ෂික මේ මොහොම් කාක්ෂික. දැන් තියෙන්නේ පරමාණු අතර පයි සහ සනුජ බන්ධන සෑදීමේදී අදාළ කාක්ෂික හඳුනා ගැනීම. බලමු N1 N2 N1 N2 මේ බලන්න N1 N2 මේකේ ෆයි බන්ධනය ළමයිනේ ෆයි බන්ධන හදන්නේ p කාක්ෂික පාර්ශ්වික අතිච්ඡාදනය. නාඩිජන් වල තියෙන්නේ 2s2p සනුජතා කවච. ඒ නිසා 2p කාක්ෂික දෙකක් පාර්ශ්වික අතිච්ඡාදනය. එhmenan මේ තියෙන්නේ N1 N2 ඔබ ලියන්න මෙතන 2p මෙතන 2p 2p කාක්ෂික දෙකක් පාර්ශ්වික අතිච්ඡාදනයෙන් ෆයි බන්ධනය හැදෙන්නේ. C4n මේ බලන්න C4n අතර පයි බන්ධන දෙකක් තියෙනවා. කාබන් වලයි නාඩිජන් වලයි තියෙන්නේ 2p කාක්ෂික දෙවන ආවර්තනේ. තර 2p කාක්ෂික වල ඉලෙක්ට්‍රෝන තියෙනවා. ඒ නිසා කාබන් සහ නාඩිජන් අතර පයි බන්ධන දෙකක් තියෙනවා. ඒ පයි බන්ධන දෙක හැදෙන්නේ py කාක්ෂික දෙකක් පාර්ශ්වික අතිච්ඡාදනය. නැත්නම් pz කාක්ෂික දෙකක් පාර්ශ්වික අතිච්ඡාදනය. සිග්මා බන්ධනයේ ලම්බක y අක්ෂය ඔස්සේ py සිග්මා බන්ධනයේ ලම්බකව z අක්ෂය ඔස්සේ pz කාක්ෂික දෙකක්. 2px කාක්ෂිකය x අක්ෂය ඔස්සේ සිග්මා බන්ධනය හැදුනොත් එහෙමනම් ගන්න වෙන්නේ 2py පාර්ශ්වික අතිච්ඡාදනය 2pz පාර්ශ්වික අතිච්ඡාදනය. අපි යම් අක්ෂයක් x අක්ෂය වශයෙන් ගත්තොත් ඒ x අක්ෂය ඔස්සේ සිග්මා බන්ධනය තිබුණොත් ඊට ලම්බකව තමයි ෆයි බන්ධන දෙක තියෙන්නේ. එසේනම් 2py පාර්ශ්වික අතිච්ඡාදනය 2pz පාර්ශ්වික අතිච්ඡාදනය. මේ විදිහට අපිට Cn අතර පයි බන්ධන දෙකක් සෑදීමට සම්බන්ධ වන කාක්ෂික හැවුවොත් දෙන්න 2p කාක්ෂික. මෙතන 2p මෙතනත් 2p කාක්ෂික පාර්ශ්වික අතිච්ඡාදනය. N1 N2 O3 C4 පරමාණු වටා ආසන්න බන්ධන කෝණ. බලමු N1 මෙතන මේකේ N වටා විකර්ෂණයක තුනක් තියෙන නිසා ආසන්න වශයෙන් බන්ධන කෝණය 120ට වෙනවා. ඒ කියන්නේ 120ට වැඩි හෝ අඩු. එකක් 120ට වඩා අනිත් කෝණය 120ට වඩා අඩු වෙනවා. ඒකයි අදහස. එතකොට මෙතන මේ විකර්ෂණයක දෙකයි දෙපැත්තට තියෙනවා. මෙතන එක විකර්ෂණයකයක් තියෙන උඩට. මෙතන දෙපැත්තට දෙකයි. ඒතර මේක කෝණික. එතන විකර්ෂණ ඒකකයේ බලපෑම නිසා මේකේ කෝණය අංශක
120ට වඩා අඩු 115ක් 118ක් වගේ විතර වෙයි. මෙතනත් කෝණික මෙතනත් කෝණික. නමුත් මෙතන විකර්ෂණ ඒකක 4න් දෙකක් එකසර. එකසරවල විකර්ෂණය ගොඩක් වැඩි. ඒතර එකසර දෙකේ විකර්ෂණය ගොඩක් වෙන නිසා ගොඩක් බන්ධන කෝණය අඩු වෙනවා. අංශක 104ක් ජලාණුවේ බන්ධන කෝණය 104ක් වගේ ගොඩක් බන්ධන කෝණය අඩු වෙනවා එතන. මේකේ බන්ධන කෝණය. මෙතන බන්ධන කෝණය විකර්ෂණයක දෙකයි තියෙන්නේ. විකර්ෂණයක දෙකක් තියෙන නිසා බන්ධන කෝණය අංශක 180ට විතර යන්න පුළුවන්. මේකේ දෙපැත්තට විකර්ෂණයක දෙකයි දෙපැත්තට තියෙන. ඒතර බන්ධන කෝණය 180කට විතර යන්න පුළුවන්. මේකේ 120කට විතර යන්න පුළුවන්. දැන් බලමු N1 C4 N1 වට ආසන්න බන්ධන කෝණය C4 N1 කියන එක අංශක 120කට ඒකට සුළු වශයෙන් අඩු වෙන්න පුළුවන් ධන හෝ ඍණ. ඒ කියන්නේ එකක් වැඩි වෙන්නත් පුළුවන්. ධන හෝ ඍණ එකක් විතර දැම්මොත් බන්ධන කෝණය පොඩ්ඩක් වැඩි වෙන්නත් පුළුවන් පොඩ්ඩක් අඩු වෙන්නත් පුළුවන්. මෙතන 180 රේඛීය. මේක රේඛීය ස්වරූපයක් තියෙනවා. එතකොට මේක N1 මේක C4 C4 වඩා විකර්ෂණයක දෙකයි තියෙන නිසා ආසන වශයෙන් 180. මෙතන ආසන වශයෙන් 120. N2 O3 O3 කිව්වම අතන මේ තියෙන බන්ධන දෙකයි විකර්ෂණයක දෙකයි. විකර්ෂණයක දෙකක් වෙනකොට බන්ධන දෙක ගොඩක් ලම් වෙනවා. මෙතන O3 වල එන්නේ මේ විදිහට. විකර්ෂණයක දෙකක් වෙනවා එකසර. ඒක නිසා මේ බන්ධන කෝණය ගොඩක් අඩු වෙනවා. මේ බන්ධන කෝණය අංශක 104ක් විතර වෙයි. ඒ නිසා මෙතන අපි දානවා බන්ධන කෝණය ගොඩක් අඩු වෙලා 104ක් විතර. N2 ගත්තොත් N2 වල එතනක් තියෙන්නේ විකර්ෂණයක දෙක එකසරයකලයි. එකසරයකලයි තියෙන්නේ. N2 ලෙස නම් කරලා තියෙන්නේ අපි ඒක. එතන එක විකර්ෂණ එකකයි තියෙන්නේ මේ විදිහට. එකසර එකයි තියෙන. අනිත් ඒවා අනිත් විකර්ෂණයක බන්ධන. මේ විදිහට. ඒතර විකර්ෂණයක එකක් තියෙන නිසා කෝණය මේ කෝණය 104ට වඩා වැඩි මේ කෝණය. ඒ කෝණය 104ට වඩා වැඩි. මොකද විකර්ෂණයකක මෙතන එකසරයකල් මෙතන දෙකයි මෙතන එකයි තියෙන්නේ. එකසරයකල් දෙකක බලපෑම වැඩි විකර්ෂණයට. මේක ගොඩක් අඩු වෙනවා. මෙතන ඒ තරම් අඩු වෙන්නේ නැහැ. නමුත් මේක සාමාන්‍ය බන්ධනයක් තිබුණා නම් මේ වගේ සාමාන්‍ය බන්ධනයක් තිබුණා නම් සාමාන්‍ය බන්ධනකල් තුනක් ඔය විදිහට තිබුණා මේ කෝණය 120 හරියටම. නමුත් 120ට වඩා වෙනස් මෙතන මේ බන්ධනයට වඩා මේක සැරේ විකර්ෂණය වැඩි. නිසා බන්ධන කෝණය ටිකක් අඩු වෙනවා 120ට වඩා අඩු වෙනවා. 115ක් 118ක් වගේ අගයකට යන්න පුළුවන්. 120ට අඩුයි කියලා තමයි ඒකේ අදහස. 120ට අඩු වගේක් තමයි ලියන්න ඕනේ අපි. ළමයෙක් 120ට අඩු වගේක් නිර්මාණය කිරීමේදී මේක 118 115 113 18 ඔය වගේ පරාසයක අගයක් ලිව්වොත් ලකුණු දෙනවා. ඒක අදහස් 120ට අඩු වෙනවා. මේක ගොඩක් අඩු වෙනවා. ඉතින් මේ විදිහට මෙතන කෝණය 115ක් 118ක් අතර බන්ධන කෝණ මෙන්න මේ විදිහට
කිසියම් ප්‍රභේදයක ඒ අදාළ පරමාණුවට බන්ධන කෝණ ඇගීමේදී විකර්ෂණයක දෙකක් නම් 180කට යන්න පුළුවන්. විකර්ෂණයක තුනක් නම් ආසන්න වශයෙන් 120කට යන්න පුළුවන්. විකර්ෂණයකක හතරෙන් දෙකක් බන්ධන දෙකක් එකසර. ඒතර විකර්ෂණය එකසර ඉවල් අතර විකර්ෂණය ගොඩක් වැඩි නිසා බන්ධන කෝණය ගොඩක් අඩු වෙනවා කෝණික එකේ 104කට විතර යනවා. මෙතන එන්නට විකර්ෂණයක තුනයි තියෙන්නේ. තුනෙන් එකක් එකසරෙන් දෙක බන්ධන. ඒත් කෝණික හැඩේ. නමුත් එක විකර්ෂණයක එකක් එකසර යුග්මයක් අනිත් දෙක බන්ධන කළ දෙකක් කෝණිකමයි. නමුත් එකසර යුග්ම එකයි තියෙන එක නිසා මේ තරම්ම කෝණය අඩු වෙන්නේ නැහැ. 120ට වඩා ටිකක් අඩු වෙච්චරයි. 120 විකර්ෂණයක තුනක් තිබුණා. ඒ විකර්ෂණයක තුනකට සාපේක්ෂව එකසර යුග්මයක් තිබුණත් මේ වගේ ටිකක් විකර්ෂණය ඉහළ යෑම නිසා කෝණය 120ට වඩා අඩු වෙනවා. නිසා මේ පරාසය යන්න ඕන. බලමු ඊළඟ අවස්ථාව 2019 SO3F2 අණුව සඳහා වඩාත්ම පිළිගත හැකි ලුයිස් තිත්තිරි ව්‍යුහය. දැන් මෙතන SO3F2 ඕවට බන්ධන දෙක හරි. මෙතනට අපි දාමු මේ විදිහට. S O දිත්ත බන්ධන මෙතන දිත්ත බන්ධන දාමු. මේකට දාමු ඒක බන්ධන. මේකට දාමු දෙපැත්තේ ඒක බන්ධන දෙකක් තියෙනවානේ. මේ ව්‍යුහය. බලන්න හරිද කියලා. ඕවට බන්ධන දෙකයි හරි ස්ථායි. ඕවට බන්ධන දෙකයි ඕවට බන්ධන දෙකයි F වලට ඒක බන්ධනයයි තියෙනවානේ එක බන්ධනයයි. S වලට බන්ධන 6ක් පුළුවන්. S 10 වෙනි කාණ්ඩේ සංයුජතා කවච ඉලෙක්ට්‍රෝන 6ක් තියෙනවා. 6ම බන්ධන හදන්න පුළුවන්. තුවන ආවර්තනයේ සල්ප තියෙන. සල්ප වල සංයුජතා කවචයේ ඉලෙක්ට්‍රෝන 18ක් දක්වා පෙරෙන්න පුළුවන්. ඒ නිසා ඉලෙක්ට්‍රෝන 6ට පුළුවන් සංයුජතා කවචයේ ඉලෙක්ට්‍රෝන 6ට තවත් බන්ධන 6ක් හදලා මේ වගේ ඉලෙක්ට්‍රෝන 12ක් දක්වා වැඩි වෙනවා. ලුයිස් තිත්තිරි ව්‍යුහය. බලමු මේකේ නිර්මාණය කරන්න F ට ඉලෙක්ට්‍රෝන 7න් එකක් බන්ධන ඉතිරි යුගල් 3. ඕවට ඉලෙක්ට්‍රෝන 6න් දෙකක් බන්ධන ඉතුරු 4. ඕවට ඉලෙක්ට්‍රෝන 6න් දෙකක් බන්ධන ඉතුරු 4. මෙතනත් ඉතුරු 4. මෙතනත් ඉලෙක්ට්‍රෝන 7 එකක් බන්ධන ඉතුරු 6. යුගල් 3යි. මේ තමයි යුගල් 3යි යුගල් 3යි 2යි 2යි 2යි. ස්ථායි ලුයිස් තිත්තිරි ව්‍යුහය. බලන්න SO3F2 අණුව සඳහා වඩාත්ම පිළිගත හැකි ලුයිස් තිත්තිරි ව්‍යුහය අඳින්න. මේ සැකිල්ල දීලා තියෙන වෙනඳා. ඔබ බලන්න ඕන ඔබ අඳින ලද ව්‍යුහය නිවැරදිද කියලා. සංයුජතා කවචයේ ඉලෙක්ට්‍රෝන 7න් එකක් බන්ධන හැදෙනවා 6ක් තියෙනවා 6ක්. ඕවල බන්ධන දෙකක් හැදෙනවා 4ක් තියෙනවා. මේ 4යි 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 ඉලෙක්ට්‍රෝන. දැන් සම්පූර්ණ. බලමු ඊළඟ අවස්ථාව. H3N3O අණුව සඳහා වඩාත්ම ස්ථායි ලුයිස් තිත්තිරි ව්‍යුහය පහත දී ඇත වෙන්න. මෙම අණුව සඳහා තවත් ලුයිස් තිත්තිරි ව්‍යුහ සම්ප්‍රයුක්ත ව්‍යුහ දෙකක් අඳින්න. මේකට නිර්මාණය කරනලු තවත් සම්ප්‍රයුක්ත ව්‍යුහ දෙකක්. ඔබ විසින් අඳින ලද වඩාත් අස්ථායි ව්‍යුහය යටින් අස්ථායි ලෙස ලියන්න. ඒ ව්‍යුහය අස්ථායි නම් අස්ථායි ලෙස යටින් සඳහන් කරන්න. කොහොමද අපි ව්‍යුහ නිර්මාණය කරන්නේ? තවත් ව්‍යුහ දෙකක්. මෙහෙම කරමු. මේ ඉලෙක්ට්‍රෝන යුගලය මෙතනට දාමු. මේ ඉලෙක්ට්‍රෝන යුගලය මෙතනට දානකොට අපි මේ බන්ධනය කඩවමු මෙහෙම. ඒතර එක ව්‍යුහයක් ගන්න පුළුවන් වෙයි. බලමු. මේ බලන්න H O මෙතන දිත්ත බන්ධනයක් යනවා. N මෙතන ඒක බන්ධන වෙනවා. මෙතන NH2
නැවත බලන්න. මේ ඉලෙක්ට්‍රෝන යුගමය මෙතෙන්ට බන්ධනය මතට දානවා. මෙතන ඉලෙක්ට්‍රෝන යුගල් දෙකෙන් එකක් මේ බන්ධනය මතට ආවම ද්විත්ව බන්ධනයක් වෙනවා. මේ ඉලෙක්ට්‍රෝන මේ පැත්තට සංක්‍රමණය වීම නිසා මෙතන ධන. මෙතන ඍණ වෙනවා. නමුත් නැවත මේ බන්ධනය කැඩීම නිසා මෙතන ධන වෙනවා. ධනයි මෙතනින් ආපු ඍණයි එක ආරෝපණය නැති වෙනවා. මෙතන තියෙන මේ ඉලෙක්ට්‍රෝන යුග්මය මේ බන්ධනය මෙහෙම යොමු වීම නිසා මේ නාරිචන් මත මේ ඉලෙක්ට්‍රෝන දෙකට අමතරව තවත් ඉලෙක්ට්‍රෝන දෙකක් එකතු වෙනවා. මේ විදිහට. මෙතන එනවා ඍණ ආරෝපණය. දැන් බලන්න. මේ එක සැරේකම මේ බන්ධනය මතට පතිත වුණා. මෙතන ධන වෙනවා. මෙතන ඉලෙක්ට්‍රෝන යුග්ම දෙකෙන් එකයි ඉතුරු වෙන්නේ. මෙතනට ඍණ වෙනවා. ඒක මේ බන්ධනය කරනකොට නැවත ධන වෙනවා. ධන ඍණයි ආරෝපණය නැති වෙනවා. මේ බන්ධන ඉලෙක්ට්‍රෝන යුග්මයම මෙතනට නායිට්‍රජන් මතට පැමිණීම නිසා මේ ඉලෙක්ට්‍රෝන යුගලයට අමතරව තවත් ඉලෙක්ට්‍රෝන යුග්මයක් එනවා. මෙතන ඍණ වෙනවා. මෙන්න නිර්මාණය කර ඇති ලුයිස් ව්‍යුහය. මේක ඉතින් ඔබට පේනවනේ ස්ථායිද කියලා. ඇයි? වඩා විද්‍යුත් ඍණතාවක් දක්වන ඔක්සිජන් මත ධනාරෝපණයක් දැම්මත් ඉතින් ඒක අස්ථායිනේ. නිර්මාණය කරන්න පුළුවන් ලුයිස් ව්‍යුහය තමයි නමුත් අස්ථායි. අස්ථායි කියලා සඳහන් කරන්න. එමනම් මේ ව්‍යුහය ලියලා මේක යටින් අස්ථායි කියලා ලියන්න. අස්ථායි. දැන් අපි බලමු තවත් ව්‍යුහයක් නිර්මාණය කරන්න. ලුයිස් ව්‍යුහ කිහිපයක් නිර්මාණය කිරීමේදී ඒකට කියන්නේ අපි සම්ප්‍රයුක්තතාව කියලා. සම්ප්‍රයුක්තතාව ව්‍යුහ ලියනකොට එක ව්‍යුහයකින් තව ව්‍යුහයකට යනකොට මෙන්න මේ ලකුණ තියෙනවා. අපි දැන් කරේ මෙතනින් මෙහාට දැම්මා. මේ බන්ධනය මෙහෙම කරා. අපිට මෙහෙම කරන්න පුළුවන්. ඊළඟ අවස්ථාවේදී මෙන්න මේ විදිහට මේ ඉලෙක්ට්‍රෝන යුගලය මෙතනට දානවා. මේ බන්ධනය මෙහෙම කඩනවා. මේ බන්ධනය ඔහොම කඩනවා. ඔය විදිහට. එතකොට අපිට පුළුවන් මේ ඉලෙක්ට්‍රෝන යුගලය මෙතනට ආව නිසා මෙතන බන්ධනයක් ඇති වෙනවා. අලුත් බන්ධනයක්. මේ බන්ධනය කැඩෙනවා. එතකොට අපිට පුළුවන් මේ විදිහට නිර්මාණය කරන්න. H O N HONN N පරමාණු 3යි. මෙතන H. දැන් මෙහෙම ගන්න. මේ ඉලෙක්ට්‍රෝන යුගලය මේ බන්ධනය මතට පත් වුණාම ද්විත්ව බන්ධනයක් හැදෙනවා. මෙතන ධන වෙනවා. මෙතන ඍණ වෙන්න ඕන. නමුත් ඍණ වෙන්නේ නැත්තේ මේ බන්ධනය කැඩුණාම ධන වෙනවානේ. එතකොට ධන ඍණ කැපලා යනවා. මෙතන ඉලෙක්ට්‍රෝන යුග්මය හැමම තියෙනවා. මේ බන්ධනයේ ඉලෙක්ට්‍රෝන යුග්මය මෙතනට පැමිණීම නිසා මෙතන ඉලෙක්ට්‍රෝන යුග්මයට අමතරව තව ඉලෙක්ට්‍රෝන යුග්මයක් එනවා. ඍණ මේ ඔක්සිජන් මත ඉලෙක්ට්‍රෝන යුගල් දෙකක් තියෙන එක හැමමයි. දැන් නැවත බලන්න වෙනස් වුණේ කොතනද කියලා. මේ N මත ඇති ඉලෙක්ට්‍රෝන යුගලය මේ බන්ධනය මතට ආවම මේක ද්විත්ව බන්ධනය වෙනවා. N මත ධන වෙනවා. මේ බන්ධන ඉලෙක්ට්‍රෝන යුගමය මේ නායිට්‍රජන් මතට පත් වීම නිසා ඒ නායිට්‍රජන් ඍණ වෙනවා. ඒ නායිට්‍රජන් වලට තව ඉලෙක්ට්‍රෝන යුග්මයක් එනවා. මේ බන්ධනයේ ඉලෙක්ට්‍රෝන යුගලය එතෙන්ට එනවා. දැන් බලන්න මුළු ආරෝපණය ධනයි ඍණයි කැපලා යනවා.
බලන්න මේකේ ආරෝපණය ධනයි ඍණයි කැපිලා යනවා. බන්ධන විගල් ගන්න බලන්න 1 2 3 4 5 6 7යි බන්ධන 7ක් තියෙනවා සහ සනිජ බන්ධන. මෙතනත් 1 2 3යි 2 5යි 2 7යි බන්ධන 7යි. එක සැර විගල් බලන්න 3යි මෙතන 2යි 5යි 2යි 4යි 5යි. එක සැර විගල් හා බන්ධන විගල් මුළු සංඛ්‍යාව දෙකේම එක හා සමානයි නිශ්චිතයි. බන්ධන විගල් සංඛ්‍යාව 7යි මේ බන්ධන සේරම එකතුව 7ක් එනවා. එක සැර විගල් සංඛ්‍යාව 5යි. එතකොට 12යි. මේකෙත් බන්ධන විගල් 7යි එක සැර විගල් 5යි. මේ ලුයිස් ව්‍යුහ දෙකෙහිම බන්ධන ඉලෙක්ට්‍රෝන යුගල් හා එකසර යුගල් වල එකතුව 12 බැගි නිශ්චිතයි. බලමු ඊළඟ අවස්ථාව. පහත සඳහන් ලුයිස් තිත්තිරි ව්‍යුහය පදනම් කරගෙන වගේ දක්වා ඇති ZNO පරමාණු වල පරමාණු වඩා VSEP යුගල් පරමාණු වඩා ඉලෙක්ට්‍රෝන ජ්‍යාමිතිය පරමාණු වඩා හැඩය පරමාණුවේ මුහුම් කරන අවස්ථා සඳහන් කරන්න. මෙන්න දී ඇති ලුයිස් තිත්තිරි ව්‍යුහය. මෙන්න අංකණය කිරීම. මේ බලන්න ඔක්සිජන්. මේ ඔක්සිජන් වඩා විකර්ෂණයක තියෙන 1යි 2යි 3යි 4යි. එකසර යුගල් 2යි බන්ධන යුගල් 2යි විකර්ෂණයක 4යි. එහෙනම් මුහුම් කාක්ෂික 4ක් වන sp3 මුහුම් කරණය. sp3 මේ නාරිෂන් වඩා විකර්ෂණ ඒකකයක් ද්විත්ව බන්ධනයක්. මේ පැත්තට එක විකර්ෂණ ඒකකයක් එක බන්ධනය. එකසර යුග්මය තව විකර්ෂණ ඒකකයක්. විකර්ෂණ ඒකක 3යි නාරිෂන් වඩා ද්විත්ව බන්ධනය සලකන්නේ එක විකර්ෂණ ඒකකයක් ලෙස. මේ බන්ධනයත් එක විකර්ෂණ ඒකකයක් 2යි එකසර යුග්මයයි. විකර්ෂණ ඒකක 3යි මුහුම් කාක්ෂික 3යි sp2. මේ කාබන් වඩා විකර්ෂණ ඒකක 2යි. විකර්ෂණ ඒකක 2 නම් මුහුම් කාක්ෂික 2යි sp මුහුම් කරණය. මේ නාඩිෂන් පරමාණු ගත්තොත් n වඩා තියෙන විකර්ෂණ ඒකක ඒක බන්ධන 2ට 2යි ද්විත්ව බන්ධනය එක විකර්ෂණ ඒකකයක්. විකර්ෂණ ඒකක 3යි n වඩා මුහුම් කාක්ෂික 3ක් ඕන sp2. මේ කෙලවර ඔක්සිජන් පරමාණු ගත්තොත් එතන තියෙන විකර්ෂණ ඒකක 1යි 2යි 3යි එකසර යුගල් 3යි බන්ධන යුගලයි විකර්ෂණ ඒකක 4ක් තියෙනවා මුහුම් කාක්ෂික 4ක් වන sp3. මේ කෙලවර ෆ්ලෝරින් පරමාණු ගත්තොත් විකර්ෂණ ඒකක 3යි එකසර යුගල් 3ට බන්ධන 1යි විකර්ෂණ ඒකක 4යි මුහුම් කරණය sp3. දැන් බලමු මෙතන ඉඳලා අංකණය කළ තියෙන්නේ 1 2 3 4. මේක 5. ඔක්සිජන් වල ඉඳලා අංකණය 1 2 3 4 5. මුහුම් කරන අවස්ථා ටික සඳහන් කරගමු. sp3 sp3 sp2 sp sp3 දෙකයි sp2 sp sp3 sp3 sp2 sp sp3 sp3 sp sp2. මෙතනත් විකර්ෂණ ඒකක 3යි sp2. නැවතයි බලමු. මෙතන විකර්ෂණ ඒකක 4යි sp3 මෙතන විකර්ෂණ ඒකක 4යි sp3 මෙතන විකර්ෂණ ඒකක 3යි sp2 මෙතන 2යි sp n වඩා විකර්ෂණ ඒකක 3යි sp2
මෙතන විකර්ෂණ එකක 4යි sp3. දැන් අපි මේ වගුව සම්පූර්ණ කරමු. VSEPR යුගල් O1 1 2 3 4යි. 4යි මූව් කරන sp3. ඉලෙක්ට්‍රෝන වල ව්‍යාප්තිය යුගල් 4යි චතුස්තලීය. ඒ වගේම හැඩය O1 බන්ධන යුගල් 2යි එකසර යුගල් 2යි. බන්ධන යුගල් 2යි එකසර යුගල් 2යි. හැඩය කොනිකයි. කොනික N2 විකර්ෂණ ඒකක 3යි VSEPR යුගල් 3යි විකර්ෂණ ඒකක සංඛ්‍යාවට තමයි VSEPR යුගල් කියලා කියන්නේ 1 2 3යි. මූව් කරන sp2 විකර්ෂණ ඒකක 3 නම් ඉලෙක්ට්‍රෝන යුගල් 3යි තුන් පැත්තට විහිදෙන්නේ තලීය ත්‍රිකෝණාකාර නැත්නම් ත්‍රියානති තලීය. ත්‍රියානති තලීය යුගල් 3යි. නමුත් බන්ධන යුගල් 2 එකසර එකයි. බන්ධන යුගල් 2 එකසර එකයි. බන්ධන යුගල් 2 එකසර එකයි. කොනිකයි. කොනික කිව්වත් V shape කියන වචනේ පාවිච්චි කරත් V shape ඒත් හරි. V හැඩය කියලා. ඒත් ලකුණු දෙනවා. C3 කාබන් වඩා විකර්ෂණයක 2යි තියෙන දෙපැත්තට. දෙපැත්තට විකර්ෂණයක 2යි මොහොම් කරන sp. විකර්ෂණයක 2 නම් ඉලෙක්ට්‍රෝන යුගල් ව්‍යාප්තිය යුගල් 2යි දෙපැත්තට රේඛීය. බන්ධන ව්‍යාප්තියත් එකමයි රේඛීය. බන්ධනත් 2යි තියෙන්නේ. බන්ධනත් 2යි. N4 යුගල් 3යි. විකර්ෂණයක තුන් පැත්තට 1 2 3යි. sp2 විකර්ෂණයක 3යි කියන්නේ මොහොම් කාක්ෂික 3යි s1යි p2යි. එකතු වෙලා මොහොම් කාක්ෂික 3ක් හැදෙන්නේ. ඉලෙක්ට්‍රෝන වල ජ්‍යාමිතිය ත්‍රියානති තලීය. ත්‍රියානති තලීය බන්ධන ව්‍යාප්තියත් ඒකමයි. බන්ධනත් 3යි තුන් පැත්තට. ත්‍රියානති තලීය මේ තමයි ඒ දී ඇති පරමාණු වටා VSEPR යුගල් ඉලෙක්ට්‍රෝන වල ජ්‍යාමිතිය ප්‍රභේදයේ හැඩය මධ්‍ය පරමාණු වටා මධ්‍ය පරමාණු වටා බන්ධන ව්‍යාප්තිය හැඩය මොහොම් කරන්නේ. දැන් බලමු ඊළඟ අවස්ථාව. බලන්න මේ දී ඇති ලුයිස් ව්‍යුහයේ සිග්මා බන්ධන සෑදීමට සහභාගී වෙන පරමාණුක නැත්නම් මොහොම් කාක්ෂික හඳුනා ගන්න. විවිධ සිග්මා බන්ධන නම් කරලා තියෙන අපිට ඒ සිග්මා බන්ධන සෑදීමට සම්බන්ධ වූ පරමාණුක කාක්ෂික හෝ මොහොම් කාක්ෂික කවරක්දයි මේ ඉදිරියෙන් සඳහන් කරන්න තියෙන්නේ. බලන්න FO1 FO1 F වල දාන්න පුළුවන් sp3 O1 වල sp3 මෙයාගෙත් sp3 මෙයාගෙත් sp3 කෙලවර පරමාණුවක් නිසා sp3 වෙනවට ෆ්ලෝරින් පරමාණුවක අවසාන කවච ඉලෙක්ට්‍රෝන 7ක් තියෙනවා. s වල 2යි p වල 5යි. p වල 5 තියෙන කාක්ෂික 3ක එක කාක්ෂික ඉලෙක්ට්‍රෝන 2යි තව එකක ඉලෙක්ට්‍රෝන 2යි තව එකක එක ඉලෙක්ට්‍රෝනයක් තියෙනවා. වියුග්ම ඉලෙක්ට්‍රෝනයක් බැගින් ඇති p කාක්ෂිකයක් තියෙනවා. අන්න ඒක බන්ධන හදන්න පුළුවන්. ඒ නිසා මෙතන 2p කියලා ලිව්වත් ලකුණු ඔබට ලැබෙනවා. ඒ නිසා විභාගයකදී
2p කාක්ෂික හෝ sp3 මොහොම කාක්ෂික කියලා සඳහන් කිරීම ප්‍රමාණවත්. මේ පිළිතුරු දෙකම ලිවීම අවශ්‍ය නැහැ. එක්ක 2p කියලා ලියන්න නැත්නම් sp3. O1 sp3 O1 N2 N2 කියන්නේ මෙතන ඒක sp2 මෙතන මේ සිග්මා බන්ධනය හදන්නේ මෙයාගේ sp3 එකයි මෙයාගේ sp2 මොහොම කාක්ෂිකය රේඛීය අතිච්ඡාදනයලා ඔක්සිජන් වල වියුග්ම ඉලෙක්ට්‍රෝනයක් ඇති sp3 නායිට්‍රජන් වල sp2 රේඛීය අතිච්ඡාදනය නායිට්‍රජන් වල sp2 sp2 මොහොම කාක්ෂිකය N2 C3 N2 sp2 මොහොම කාක්ෂිකය C3 में बला sp मेयागे sp2 मेयागे sp वियुग्म इलेक्ट्रॉन बैगिंग आती नाइट्रोजन वाला sp2 सा कार्बन वाला sp मोहम काक्षिक एकिनिक अतिच्छादने रेखीय अतिच्छादने सिग्मा बंधने है देखिए सिग्मा बंधने रेखीय अतिच्छादने कार्बन वाला sp इलाके कार्बन वाला sp n4 में बला n4 sp2 में आगे sp एक है में आगे sp2 अगर एक आती चादने में सिग्मा बांधने हैं देने में सिग्मा cn4 sp3 n4 वाला sp2 n4 वाला sp2 सह O5 O5 කියන්නේ මෙන්න මෙතන කෙලවර පරමාණුවක් නිසා ඕනම් p කක්ෂයක් දෙන්නත් පුළුවන් 2p නැත්නම් sp3 O5 වල sp3 නැත්නම් 2p sp3 නැත්නම් 2p 2p කක්ෂය දෙන්න පුළුවන් sp3 නැත්නම් 2p n4 Cl में බලන්න මෙතන එක සර යුගල් 3යි බන්ධන යුගල් 1යි විකර්ෂණ එකක 4යි විකර්ෂණ එකක 4 මොහොම කාක්ෂික 4ක් වන sp3 මේ අනුව මෙයාගෙත් sp2 මෙයාගේ sp3 නායිට්‍රජන් වල sp2 ක්ලෝරින් වල sp3 නායිට්‍රජන් වල n4 sp2 මෙයාගේ sp3 sp3 වෙනුවට ඔබට දාන්න පුළුවන් මේ කෙලවර පරමාණුවක් නිසා p කක්ෂිකයක් හැලජන් එක p කක්ෂිකයක වියුග්ම ඉලෙක්ට්‍රෝනයක් තියෙනවා ඉලෙක්ට්‍රෝන අවසාන කවචයේ සනිජතා කවචය 7ක් තියෙනනේ 8ක් වෙන්නේ නැතුව එකක් වියුග්මව තියෙන p කක්ෂිකයක ඒක 3p ක්ලෝරින් 3 වන ආවර්තය මේක 3p ඒ නිසා මෙතන 3p කක්ෂිකයේ සහභාගීත්වයෙන් මේ සිග්මා බන්ධනය හදන්නත් පුළුවන් ඒ නිසා පිළිතුරු ලිවීමේදී මෙතන 2p කියලා ලිව්වත් ලකුණු දෙන්නේ නැහැ 3p කියලා ලියන්න ඕන 3p කියලා ලිව්වත් ලකුණු දෙනවා sp3 හෝ 3p දැන් බලමු ඊළඟ අවස්ථාව බලන්න ඉහත අපි සාකච්ඡා කළ ලොවිසියුහේ ෆයි බන්ධන පයි බන්ධන සෑදීමට සහභාගී වන පරමාණුක කාක්ෂික හඳුනා ගන්න. සාමාන්‍යයෙන් පයි බන්ධන හදන්නේ p කාක්ෂික පාර්ශ්වික අතිච්ඡාදනය. p හා p දැන් සිග්මා බන්ධනයකට ලම්බක වනේ ෆයි බන්ධනයක් හැදෙන්නේ. p කාක්ෂික දෙක පාර්ශ්වික අතිච්ඡාදනයලා තමයි ෆයි බන්ධනයක් හැදෙන්නේ. ඉතින් එතෙන්දී එකක් සිග්මා බන්ධනය අනිත් එක ෆයි බන්ධනය. ද්විත්ව බන්ධනය නම් සිග්මා බන්ධනය අමතරව ෆයි බන්ධනය එකයි තියෙන්නේ. ඒක හදන්නේ සිග්මා බන්ධනය x අක්ෂය ඔස්සේ බන්ධනය සෑදිලා තියෙනවා නම් ඊට ලම්බකව y අක්ෂය ඔස්සේ 2p කාක්ෂික දෙක පාර්ශ්වික අතිච්ඡාදනය. ඒ වගේම ත්‍රිත්ව බන්ධනයක් නම්
සිග්මා බන්ධනයේ තියෙන x අක්ෂය ඔස්සේ නම් y අක්ෂය ඔස්සේ 2p කාක්ෂික z අක්ෂය ඔස්සේ ඒ වගේම 2p කාක්ෂික දෙකක් පාර්ශ්වික අතිච්ඡාදනයෙන් ෆයි බන්ධනයක් හැදෙනවා. දැන් මෙතන N2C3 බලන්න N2C3 මේ තියෙන N2C3 මෙතන ෆයි බන්ධනය. එතකොට මෙයාගේ 2p මෙයාගේ 2p 2p කාක්ෂික දෙකපි පරමාණු කාක්ෂික පාරුෂික අතිච්ඡාදනයෙන් ෆයි බන්ධනය හැදෙන්නේ. C3N4 C3N4 මේ C3N4 මෙතන C3N4 සිග්මා බන්ධනය මේ ඊට අමතරව ෆයි බන්ධනය. ඒ ෆයි බන්ධනය හැදෙන්නේ 2p කාක්ෂික දෙකක් පාර්ශ්වික අතිච්ඡාදනයෙන් 2p කාක්ෂික දෙකක් පාර්ශ්වික අතිච්ඡාදනයෙන් මේ ෆයි බන්ධන සෑදෙන ආකාරය. දැන් මේ ළමයි මේ අභ්‍යාස වලින් ඉගෙන ගත්තා විවිධ පරමාණු අතර සිග්මා බන්ධන සෑදීමට සම්බන්ධ වන මොහොම් කාක්ෂික මොනවාද? ෆයි බන්ධන සෑදීමට සම්බන්ධ වන පරමාණු කාක්ෂික මොනවාද කියලා. බලමු. ඉහත තුන්වෙනි කොටසේ දෙන ලද ලුයිස් තිත්තිරි ව්‍යුහයෙහි ද්විත්ව බන්ධන දෙක දිශානති වී ඇත්තේ කෙසේද? ද්විත්ව බන්ධන දෙක දිශානති. ද්විත්ව බන්ධන දෙකේ දිශානතිය කොහොමද? ද්විත්ව බන්ධන දෙකක් තියෙනවා නම් ලුයිස් තිත්තිරි ව්‍යුහයේ ද්විත්ව බන්ධන දෙක මේ බලන්න. මේ තියෙන ද්විත්ව බන්ධන දෙක දෙපැත්තේ කාබන් නඩා ද්විත්ව බන්ධන දෙකක් තියෙනවා. ඒතර කාබන් නඩා මේ සිග්මා බන්ධන දෙකක් තියෙනවා. මේක මොහොම් කරන sp රේඛීයව. මේ කාබන් මේ නාඩිජන සම්බන්ධන තියෙන අංශක 180කින් බන්ධන කෝණයකින් රේඛීයව. කාබන් නඩා නාඩිජන පරමාණු දෙක තියෙන දෙපැත්තේ රේඛීයව x අක්ෂය ඔස්සේ. ඊට ලම්බකව y අක්ෂය ඔස්සේ 2p කාක්ෂික දෙකක් පාර්ශ්වික අතිච්ඡාදනලා මේ ෆයි බන්ධනය. මේ ෆයි බන්ධනයේ තියෙන මේ ෆයි බන්ධනයේ ලම්බකව 2py ට ලම්බකව 2pz අක්ෂය ඔස්සේ දිශාගත වෙලා p කාක්ෂික දෙකක් පාර්ශ්වික අතිච්ඡාදනයේ තවත් ෆයි බන්ධනයක්. මේ ෆයි බන්ධන දෙක එකිනෙකට ලම්බකයි. සිග්මා බන්ධන දෙකට ලම්බකයි ෆයි බන්ධන. ඒ වගේම ෆයි බන්ධන දෙක එකිනෙකට ලම්බකයි. ඒ නිසා මතක තියාගන්න නිතරම සිග්මා බන්ධන දෙකට ලම්බකයි ෆයි බන්ධන. නමුත් ෆයි බන්ධන දෙකක් එකම කාබන් පරමාණුවක දෙපැත්තේ තියෙනවා නම් ඒ ෆයි බන්ධන දෙක එකිනෙකට ලම්බක වෙනවා. එකක් y අක්ෂය ඔස්සේ නම් අනිත් එක z අක්ෂය ඔස්සේ. එසේනම් මෙතන මේකේ ද්විත්ව බන්ධන දෙක දිශානති වී ඇත්තේ කෙසේද? ඔබ සම්බන්ධ කරන්න මේකේ පිළිතුරු හැටියට මෙන්න මේ විදිහට සිග්මා බන්ධනයට ලම්බකව ෆයි බන්ධන පිහිටයි. මුලින්ම එක කියන්නේ සිග්මා බන්ධනයට ලම්බකව ෆයි බන්ධන පිහිටයි. එක සිග්මා බන්ධනයට ලම්බකව ෆයි බන්ධන පිහිටයි. සිග්මා බන්ධනයට ලම්බකව ෆයි බන්ධන පිහිටයි. ෆයි බන්ධන දෙක එකිනෙකට ලම්බකව වේ. දැන් හරිනේ. සිග්මා බන්ධන වල ලම්බකව ෆයි බන්ධන තියෙන්නේ. එක්ක මේ අතර y අක්ෂය ඔස්සේ නැත්නම් z අක්ෂය ඔස්සේ ෆයි බන්ධන දෙක එකිනෙකට ලම්බකයි. තර අපි සිග්මා බන්ධන කාබන් නඩා එක සිග්මා බන්ධනයක් මේ කාබන් නඩා අනිත් සිග්මා බන්ධන දෙපැත්තට තියෙන. මැද කාබන් දෙපැත්තට සිග්මා බන්ධන දෙක. මෙතන තියෙන ෆයි බන්ධනයක්. මේකට ලම්බකව y අක්ෂය ඔස්සේ. මේ සිග්මා බන්ධන ලම්බකව අනිත් තියෙන z අක්ෂය ඔස්සේ. එතකොට මේක y මේක z.
ෆයි බන්ධන දෙක එකිනෙකට ලම්බකයි. මේ හා සමාන දිශානතයක් ඇති ද්විත්ව බන්ධන සහිත අණුවක් හෝ අයනයක් සඳහා උදාහරණයක් මේ තියෙන කාබන් ඩයොක්සයිඩ්. හරිනේ ඉතින් කාබන් ෆයි බන්ධන දෙකක් තියෙනවා. ඒ ෆයි බන්ධන දෙක එකිනෙකට ලම්බකයි. කාබන් වල තියෙන ෆයි බන්ධන දෙක එකිනෙකට ලම්බකයි. නැත්තම් අයනයක් දෙන්නත් පුළුවන්. මේ තියෙන නයිට්‍රෝනියම් අයනෙ මේ. නයිට්‍රෝනියම් අයනෙ. නයිට්‍රෝනියම් අයනෙ. නයිට්‍රජන් වල ෆයි බන්ධන දෙකක් තියෙනවා. ෆයි බන්ධන දෙක එකිනෙකට ලම්බකයි. එන් වඩා ඇති ෆයි බන්ධන දෙකම එකිනෙකට ලම්බකයි. ඒ වගේම මේ සිග්මා බන්ධනයටත් ලම්බකයි ඒ ෆයි බන්ධන. නයිට්‍රජන් වල ඔක්සිජන් පරමාණු දෙක තියෙන්නේ. කාබන් වල ඔක්සිජන් පරමාණු දෙක තියෙන්නේ. ඉතින් කාබන් වල දෙපැත්තටම තියෙන සිග්මා බන්ධන. ඊට අමතරව තියෙන ෆයි බන්ධන දෙකක්. ඒ සිග්මා බන්ධන දෙක මෙහෙම තියෙන්නේ. සිග්මා බන්ධන දෙකට ලම්බකයි ෆයි බන්ධන දෙක. එකක් ෆයි බන්ධන y අක්ෂය ඔස්සේ අනිත් ෆයි බන්ධන z අක්ෂය ඔස්සේ. ෆයි බන්ධන දෙක එකිනෙකට ලම්බකයි. සිග්මා බන්ධන වලට ෆයි බන්ධන ලම්බකයි. මේ උදාහරණ. ඔබේ උදාහරණයේ පරමාණු 3කට වඩා අඩංගු නොවිය යුතුයි. හරිනේ පරමාණු 3යි තියෙන්නේ. ආවර්තකයේ පළවන හා දෙවන ආවර්තවල සීමා වෙනවා. මේ මූලද්‍රව්‍ය දෙවන ආවර්තයේ තියෙන එක නිසා නිවැරදි. අපි ගත් තීරණ. අපි අද සාකච්ඡා කළේ විවිධ ලුයිස් ව්‍යුහ නිර්මාණය කිරීම. ඒ වගේම ලුයිස් ව්‍යුහ වල දී ඇති පරමාණු වල මොහොම් කරන අවස්ථා. ඒ වගේම ඒ දී ඇති පරමාණු වටා VSEPR යුගල්. ඒ වගේම VSEPR යුගල් ජ්‍යාමිතිය. ඒ වගේම පරමාණු වටා බන්ධන ව්‍යාප්තිය. ඒ වගේ පරමාණු අතර සිග්මා සහ ෆයි බන්ධන සාධන අවස්ථාවන්හිදී ඒ සඳහා සහභාගී වී ඇති කාක්ෂික කවරක්ද යන වර්ග තමයි මේ සාකච්ඡා කළේ. බලමු ඊළඟ පාඩමේදී තවත් මේ ආකාරයෙන්ම අභ්‍යාස සාකච්ඡා කරා.